අපි 8 ශ්‍රේණියේ ගණිතය පාඩම් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි 8 ශ්‍රේණියේ ගණිතය පාඩම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙතෙක් කල් කරපු ටික පොඩ්ඩක් ඉස්සෙල්ලා මතක් කරලා සාරාංශ කළා. අපි මෙතනට එන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ගිය සතියේ මෙතනට එනකම් කරා. අපි ඒක පොඩ්ඩක් කලින් ටික සාරාංශයක් ලියා ගන්න දූල පුතාලා. ඒකකොට අපි මේ කොටස කතා මේ එන්න බලාපොරොත්තු වෙනවා මෙතනට වෙනකම්. අපි කලින් කරපු ටික සාරාංශයක් ලියාගෙන මෙතනට එන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා ඒ කඩදාසි කෑල්ලක් හරි පොතක් හරි කමන්නේ මොකක් හරි අරගන්න එක ලියන්න. ඒ වගේම පෑන් දෙකක් හරි තුනක් හරි පාට පෑන් කළු පාට නිල් පාට රතු පාට වගේ පාට දෙකක් හරි තුනක් හරි තියෙනවා නම් හොඳ වෙයි. අපි මේ කොටස කතා කරන එතකොට සංඛ්‍යා රටා කියන එක අපි ඒකේ සාරාංශ කරෝතින් මේ කොටස වැදගත් වෙනවා. සංඛ්‍යා රටාවක් ඇති සෑම සංඛ්‍යාවක්ම සංඛ්‍යා රටාවේ පදයක් ලෙස හඳුන්වන්නේ කියන කොටස. මම කරතු පාටින් ලියන්නම්. මේ කොටස මම ආපහු පාරක් ඒක කොහොමද ඒක ලියන්නේ කියන එක පොඩ්ඩක් පෙන්නන්නම්. දූල පුතාලට කලින් මම කියලා තියෙනවා අපි කතා ඒක ලියන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම මෙහෙම මම උඩ කොටසක ලියන්නම් චුට්ටක් ඉන්න. මම මෙතන ලියන්න පොතක් මේ හාෆ් ෂීට් එකක් හරි පරණ පොතක කලින් පන්තිවල පොතක පිටු හරි කමන්නේ පොත උනත් කමන්නේ. ඒක පොතක පිටුවක් හරි එහෙම අරගෙන ඒක හරියට දෙකට මැදින් වෙන් කරගන්න. ඉරක් ඇඳ ගන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මේක හරියට දෙකට මැදින් මෙහෙම නවන්න තියෙන්නේ. ඇත්තටම නැවුවාම හරියට දෙකට මැදින් මේ වෙනවා. ඊට පස්සේ හාෆ් ෂීට් එකක් නම් මේ ආකාරයට එතකොට මේක 1 කියන එක මේක එහා පැත්ත 2 මේක 3 කියන එක මේක එහා පැත්ත 4. එතකොට මෙතන අපි මාතෘකාව ලියනවා. එතකොට පළවෙනි පාඩම කියන එක පළවෙනි පාඩම කියන එතකොට ඒක එතන ලියවෙනවා. එතකොට ඊට පස්සේ මාතෘකාව ලියනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ මාතෘකාව ලියලා ඊට පස්සේ අපි ඊළඟ එකේ වැදගත් කරුණු එතන ලියාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා ඒ හැම කරුණකදීම පාට මාරු කරන්න. එතකොට එකෙන් එක එතකොට මේ අවස්ථාවේදී අපි කරුණක් ලියනකොට මෙහෙම ඒ තරුවක් හරි මොකක් හරි ලකුණක් දාලා මෙහෙම කරුණ ලියාගෙන යනවා. ඊට පස්සේ ඒක ඉවර වුණාට පස්සේ පෑන මාරු කරනවා. ඊළඟ කරුණ ලියනවා. ඊට පස්සේ අපි ආපහු මුලින් පෑනට එනවා. එතකොට ඊට පස්සේ අපි ආපහු ඊළඟ පෑන්ට මාරු කරනවා. එතකොට මේ ආකාරයට මෙහෙම ලියාගෙන යනවා. මේක පොතක ලියනවා නම් චුට්ටක් ඉන්න. එතකොට අපි ඊළඟ කොටස මේ වුණොත් එහෙම මේක පොතක ලියනවා නම් එතකොට මේක පොතක ලියනවා නම් අපි පොතක ලියනවා නම් මොකද මේක වෙන්නේ? එතකොට පොතේ මේක මේ අතන මේ පිටු තියෙන්නේ මෙහෙම පිටු තියේ කියලා හිතුවොත් එහෙනම් පොතේ මෙතන සම්බන්ධ වෙච්ච තැන එතකොට මේක 1 කියන එක
මේක 2 කියන එක මේක අනිත් පැත්ත 3 අනිත් පැත්ත 4 එතකොට මේකෙදී මුලින්ම මේ ආකාරයට මේ කොටස මෙතන ලියන්න ඊට පස්සේ ඊළඟ කොටස මේක ලියන්න එහෙම පොතක ලිව්වත් කමක් නැහැ. එතකොට හරියට දෙකට මැදින් වෙන් කරන්න ඒක ඉතාම වැදගත් වෙනවා. එතකොට අපි මේකේ වැදගත් කරුණු ටික ලියාගෙන යනවා දූල පුතාලා ඒක ලියා ගන්න. දැන් එක වෙනස් පෑන් නැත්තම් දැන්ට ලියාගෙන පස්සේ ඒක පිළිවෙලකට ලියා ගන්න. ඒක උනත් කමක් නැහැ. එතකොට දැන්ට කොහොම හරි ලියා ගන්න. එතකොට මේකෙදී සංඛ්‍යා රටාව කියන කොටස මේ කොටස සංඛ්‍යා රටාවක් කියන්නේ ඒක දූල පුතාලාගෙන් කවදාකවත් විභාගයකට අහන්නේ නැහැ ඇත්තටම. ඒක නිසා දූල පුතාලා දැනගන්න ඕනේ නැහැ කියන එක නෙවෙයි විභාගයට අහන්නේ නැහැ ඇත්තටම. මම කලිනුත් කියලා තියෙනවා අපි විභාග පාස් කරන්න විතරක් නෙවෙයි ඉගෙන ගන්නේ. ඉස්සරහට අපි භාවිතා කරන්න ඉගෙන ගන්න. ඒක කොච්චර දැනගත්තද කියලා දැනගන්න තමයි විභාග තියන්නේ නැතුව විභාග වලට නෙවෙයි ඉගෙන ගන්න. ඒක හොඳට මතක තියාගන්න. සංඛ්‍යා රටාවක් කියන එක මෙහෙම මේක මම යටින් ඉරි කෑලි අන්දින එක ලියන්න අවශ්‍ය නැහැ දූල පුතාලා මේක වගේ මොකක් හරි දාලා සංඛ්‍යා රටාවක් කියන එක ලියාගෙන තිත් දෙකක් තියාගන්න. එතකොට යම් සංඛ්‍යාවකින් ආරම්භ කර යම් නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට හෝ පේලියක අනුපිළිවෙලින් ලියන ලද සංඛ්‍යා සමූහය එතකොට මේ කොටස ලියා ගන්න දූල පුතාලා එතකොට මේ කොටස ලියා ගන්න එතකොට සංඛ්‍යා රටාව කියන එක සංඛ්‍යා රටාවක් උනත් කමන්නේ යම් සංඛ්‍යාවකින් ආරම්භ කර යම් නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට හෝ පේලියක අනුපිළිවෙලින් ලියන ලද සංඛ්‍යා සමූහය ඊළඟට ලියා ගන්න මම එකම පෑනෙන් ලියන්නේ දූල පුතාලා පෑන් මාරු කරගන්න සංඛ්‍යා රටාවේ පදයක් කියලා ලියා ගන්න එක හොඳ වෙයි පදයක් කියලා ලියා ගන්න සංඛ්‍යා රටාවේ පදයක් කියන එක සංඛ්‍යා රටාවේ පදයක් සංඛ්‍යා රටාවේ පිහිටා ඇති සෑම සංඛ්‍යාවක්ම එතකොට සංඛ්‍යා රටාවක පිහිටලා තියෙන සෑම සංඛ්‍යාවක්ම අපි කියනවා සංඛ්‍යා රටාවේ පදයක් කියලා. සංඛ්‍යා රටාවේ පදයක් කියලා කියන්නේ සංඛ්‍යා රටාවක පිහිටා ඇති සෑම සංඛ්‍යාවක්ම. එතකොට මේ කොටස ලිව්ව එතකොට අපි සංඛ්‍යා රටාවක් කියන එක අපි ඉස්සෙල්ල මේක ලියනවා මේ කොටස අපි ලිව්වොත් ඊළඟට පළමු වන පදය කියන එක ලියලා තිත් දෙකක් තියලා පළමු වන පදය කියලා ලියලා තිත් දෙකක් තියලා සංඛ්‍යා රටාවක ආරම්භක සංඛ්‍යාව පළමු වන පදය කියලා ලිව්වා තිත් දෙකක් තිව්වා සංඛ්‍යා රටාවක ආරම්භක සංඛ්‍යාව
ඊළඟ කොටස ලියන්න මේ කොටස සංඛ්‍යා රටාවක පද වෙන් කිරීමට කියලියන්න සංඛ්‍යා රටාවක පද වෙන් කිරීමට ඊළඟ කොටස ලියන්න සංඛ්‍යා රටාවක අපි මේකේ මේ සාරාංශය හදන්නේ මුල් පාඩමේ අපි මුල් පාඩමේ සාරාංශය හදන්නේ මේ මුල් පිටුව පටන් ගත්ත විතරයි අපි මේ සංඛ්‍යා රටාවේ මේ කොටස දුවල පුතාලා YouTube එකෙන් ඒක බලන්න පොඩ්ඩක් මේ පරක්කුඩු දුවල පුතාලා සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියන එක අපි ලිව්වේ ඉස්සෙල්ලාම මේ කොටස අපි ලිව්වේ ඒක මෙතන තියෙන කොටස ඊළඟට සංඛ්‍යා රටාවේ පදය කියන කොටස ලිව්වේ අපි මෙතන ඒ තියෙන කොටස ඊළඟට පළවෙනි පදය කියන්නේ මොකක්ද කියන එක අපි ලිව්වේ ඊළඟට සංඛ්‍යා රටාවක පද වෙන් කිරීමට පද අතර කොමාව යොදයි කියලා දෙයක්. මේ කොටස තමයි මේ ටිකේ තියෙන්නේ ඇත්තටම ඊට පස්සේ මතක තියාගන්න දේවල් පොඩක් අඩුයි ඇත්තටම දූල පුතාලා මේක අනිවාර්යයෙන් මේ ටික ලියා ගන්න. එතකොට සංඛ්‍යා රටාවක පද වෙන් කිරීමට පද අතර කොමාව යොදයි. කොමාව කියන එක මේ කොමාවත් ලියා ගන්න යොදයි කියලා ලියා ගන්න. මේ කොටස් තමයි අපි ලියා ගත්තේ වැදගත් මේකට මේ ෂෝට් නෝට් එක අපි කලින් කතා කරලා තියෙන දූල පුතාලට ඒක ඒ ලියන ආකාරය ගැන කතා කරේ මේ ඒ ටික ලියා ගන්න. එතකොට අපි ඊළඟ එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටා කියන එක ලියා ගන්න. ඊළඟට තරුවක් දාලා පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටා ඒක ලියා ගන්න පද ගණන නිශ්චිත වූ සංඛ්‍යා රටා කියලා. 32ක් හරි ඊතලයක් හරි කමන්නේ දාලා එතකොට ඒකෙන් ලියා ගන්න. එතකොට පද ගණන නිශ්චිත වූ සංඛ්‍යා රටා කියලා. පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද? පද ගණන නිශ්චිත වූ සංඛ්‍යා රටාවක්. පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටා කියන්නේ පද ගණන නිශ්චිත වූ සංඛ්‍යා රටා කියන එක උදාහරණ කියලා ලියලා මෙතන මේ තියෙන 3 5 7 9 11 මේක ලියා ගන්න. උදාහරණ කියලා. මෙතෙන්ට වෙනකන් හරිනම් දූල පුතාලා කියන්න පොඩ්ඩක් මෙතෙන්ට වෙනකන් ලියාගත්තයි කියලා. අපි කතා කරේ මේ සංඛ්‍යා රටාව කියන එකට කතා කරේ එක. ඕකේ ලියාගත්තා. ඕකේ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ලියාගන්න බැරි වෙච්ච දූල පුතාලා ඉන්නව නම් කියන්න. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා එහෙනම්. ඊළඟ කොටස පද සංඛ්‍යාව අපරිමිත වූ සංඛ්‍යා රටා. පද සංඛ්‍යාව අපරිමිත වූ සංඛ්‍යා රටා. ඒක ලියාගෙන ඒක 32ක් හරි ඊතලයක් හරි දාලා සංඛ්‍යා රටාවේ පද සංඛ්‍යාව කීයක් දැයි නිශ්චිතව කියන්න හැකි.
සංඛ්‍යා රටා. මෙතෙන්ට ගන්න එතකොට එක පද සංඛ්‍යාව අපිරිමිත වූ සංඛ්‍යා රටා කියලා ලියලා 32ක් හරි ඉතලයක් හරි දාලා සංඛ්‍යා රටාවේ පද සංඛ්‍යාව කීයක් දැයි නිශ්චිතව කිව නොහැකි සංඛ්‍යා රටා. සංඛ්‍යා රටා. එතකොට පද සංඛ්‍යාව අපිරිමිත වූ සංඛ්‍යා රටා කියලා කියන්නේ පද සංඛ්‍යාව අපිරිමිත වූ සංඛ්‍යා රටා කියලා කියන්නේ පද සංඛ්‍යාව අපිරිමිත වූ සංඛ්‍යා රටා කියන්නේ සංඛ්‍යා රටාවේ පද සංඛ්‍යාව කීයක් දැයි නිශ්චිතව කිව නොහැකි සංඛ්‍යා රටා. එතකොට පද සංඛ්‍යාව අපිරිමිත වූ සංඛ්‍යා රටා කියන්නේ සංඛ්‍යා රටාවේ පද සංඛ්‍යාව කීයක් දැයි නිශ්චිතව කිව නොහැකි සංඛ්‍යා රටා. එතකොට මේ කොටස ආපහු මම ලිව්වොත් එහෙම පද සංඛ්‍යාව අපිරිමිත වූ සංඛ්‍යා රටා කියන එක ඒක සංඛ්‍යා රටාවේ පද සංඛ්‍යාව කීයක් දැයි නිශ්චිතව කිව නොහැකි සංඛ්‍යා රටා. ඊට පස්සේ ඒකට උදාහරණ කියලා ලියලා උඩ තියෙන මේ 2 4 6 8 කමාවක් දාලා 3ක් ලියන්න. මෙහෙම ලියලා මෙය අනිවාර්ය කියලා ලියන්න. මෙය අනිවාර්යෙන් ලිවිය යුතුය. එතකොට පද සංඛ්‍යාව අපිරිමිත වූ සංඛ්‍යා රටා කියලා ලිව්වා. ඒක 32ක් හරි ඊතලයක් හරි ලියලා සංඛ්‍යා රටාවේ පද සංඛ්‍යාව කීයක් දැයි නිශ්චිතව කිව නොහැකි සංඛ්‍යා රටා. පද සංඛ්‍යාව එතකොට අපිරිමිත වූ සංඛ්‍යා රටා කිව්වේ සංඛ්‍යා රටාවේ පද සංඛ්‍යාව කීයක් දැයි නිශ්චිතව කිව නොහැකි සංඛ්‍යා රටා. ඒකට උදාහරණ කියලා ලියලා 2 4 6 8 කමාවක් 33ක් තියෙන එක. ඊට පස්සේ මේ කමාවයි 33යි වලට මේ බ්‍රැකට් එකක් මේ වරහණක් දාලා මේ ආකාරයට මෙය අනිවාර්යෙන් ලිවිය යුතුය. හරිද දූල පුතාලා? ලියාගත්තද? ලියාගත්තා නම් කියන්න chat එකේ දාන්න. එහෙම නැත්නම් ලියාගත්තා. ඕකේ. අපි ඊළඟට ලියා ගන්න ඕන ඉරට්ටේ සංඛ්‍යා කියන එක. දූල පුතාලා දන්න දෙයක් නමුත් ඒක මම මෙතන ලියන්නම්. ඉරට්ටේ සංඛ්‍යා කියන එක ඊළඟට ලියා ගන්න. ඉරට්ටේ සංඛ්‍යා. දන්න දෙයක් නමුත් ඒක වරදින නිසා ලියා ගන්න ඉරට්ටේ සංඛ්‍යා කියලා 2 4 6 8 කමාවක් දාලා 33ක් ලියා ගන්න. ඊට පස්සේ ඊළඟට ලියා ගන්න ඔත්තේ සංඛ්‍යා ලියලා 1 3 5 7 කියලා ලියලා 33ක් ලියන්න. ඉරට්ටේ සංඛ්‍යා කියලා 2 4 6 8 කියලා ලියලා කමාවක් දාලා 33ක් ලියා ගන්න. ඔත්තේ සංඛ්‍යා කියලා ලියලා 1 3 5 7 කියලා ලියලා කමාවක්
1 ලියලා කමාවක් දාලා 3 ලියලා කමාවක් දාලා 5 ලියලා කමාවක් දාලා 7 ලියලා කමාවක් දාලා 33ක් තියන්න. හරි සර්. ඕකේ. අපි ලියාගන්න බැරි දුර පුතාලා හිටියොත් අනිවාර්යෙන් කියන්න. එතකොට අපි ඒක මේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඉරට්ටේ සංඛ්‍යා කියන එක එතකොට ලිව්වා, උත්තේ සංඛ්‍යා ලිව්වා. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දුවල පුතාලට ආපහු පාරක් මේකේ තියෙන ගණන් ටික හදලා බලන්න පුළුවන්. මේකේ අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේ කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඛ්‍යා රටාවක පොදු පදයේ එහෙම නැත්නම් වරහන් ඇතුලේ දාන සාධාරණ පදේ කියලා. මම ඒක ලියන්නම් මෙතන. සංඛ්‍යා රටාවක පොදු පදය එහෙම නැත්නම් වරහන් ඇතුලේ දාන සාධාරණ පදය. එතකොට සංඛ්‍යා රටාවක පොදු පදේ එහෙම නැත්නම් සාධාරණ පදය. සංඛ්‍යා රටාවක පොදු පදය එහෙම නැත්නම් වරහන් ඇතුලේ දැම්ම සාධාරණ පදය කියලා කියන්නේ මොකද්ද? සංඛ්‍යා රටාවක එන්වන පදයේ එන් ඇසුරෙන් වූ වීජීය ප්‍රකාශනයෙන් ප්‍රකාශ කළ විට කියලා දාන්න. ඒ කියන්නේ මොකක් හරි n කියන එකේ සමීකරණයක් විදිහට අපි ප්‍රකාශ කරාම මේකට තමයි අපි කියන්නේ සංඛ්‍යා රටාවේ පොදු පදය කියලා. එතකොට සංඛ්‍යා රටාවක මේ කොටස මෙතනට ගේන්න. සංඛ්‍යා රටාවක පොදු පදය එහෙම නැත්නම් සාධාරණ පදය. එතකොට සංඛ්‍යා රටාවක n වන පදය n ඇසුරෙන් වූ වීජීය ප්‍රකාශනයකින් ප්‍රකාශ කළ විට කියන එක මෙතනට ගේන්න. සංඛ්‍යා රටාවක පොදු පදය එහෙම නැත්නම් වරහන් ඇතුලේ සාධාරණ පදය. සංඛ්‍යා රටාවක n වන පදය n ඇසුරෙන් වූ වීජීය ප්‍රකාශනයකින් ප්‍රකාශ කළ විට. හරි සර්. ඕකේ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනකොට මේ පොදු පදේ කියන එක
මේ කොටස මම ඒක ලියන්න සමීකරණයක් විදියෙන් එතකොට මේ කොටස එතකොට අපි කතා කරන්නේ එතකොට ඊළඟට ඒ කොටස අපි සංඛ්‍යා රටාවක පොදු පදය එහෙම නැත්නම් සාධාරණ පදයකින් ලිව්වා. එතකොට ඒ අවස්ථාව එතකොට අපි ඒකට අවශ්‍ය කොටස් ටික හදා ගන්න ඕන. ඊළඟට අපි පොදු අන්තරය කියන එක දුර පුතාලා ලියන්න දැනගන්න ඕන. පොදු අන්තරය. පොදු අන්තරය. පොදු අන්තරය සමානයි දෙවන පදය අඩු කිරීම පළමු පදය. එතකොට දෙවෙනි පදයෙන් පළවෙනි පදයේ අඩු කරාම පොදු අන්තරය ලැබෙනවා. ඒක තුන්වෙනි පදයෙනුත් එහෙමයි. එහෙම නැත්නම් අපිට තුන්වන පදය අඩු කිරීම දෙවන පදය. ඔක ලියා ගන්නද? ඔව් මේක ලියා ගන්න පොදු අන්තරය කියන එක. පොදු අන්තරය සමානයි දෙවන ඒ කියන්නේ පද දෙකක් අතර ඒ කියන්නේ අපි ඒක දෙවන පදයෙන් පළවෙනි පදය අඩු කරාම තමයි පොදු අන්තරය අපිට ලැබෙන්නේ. පොදු අන්තරය කියන එක කියන්නේ ඒ පද අතර තියෙන වෙනස කියන එක. එතකොට පොදු අන්තරය කියන්නේ පද අතර තියෙන වෙනස. පොදු අන්තරය. දෙවන පදයෙන් පළවෙනි පදය අඩු කරාම එහෙම නැත්නම් තුන්වෙනි පදයෙන් දෙවෙනි පදය අඩු කරාම හතරවෙනි පදයෙන් තුන්වෙනි පදය අඩු කරාම කියන්නේ එක වැඩි පදයෙන් අඩු පදය අඩු කරාම පද දෙකක් ඒ කියන්නේ එක ළඟ තියෙන පද දෙකකින් ඒ වැඩි පදයෙන් අඩු පදය මේ ඒ කියන්නේ වැඩි පදේ කිව්වම අගේ කියලා හිතන්න පුළුවන්. ඒ මං කියන්නේ අගේ නෙවෙයි. දෙවෙනි පදයෙන් මේ පළවෙනි පදය එහෙම නැත්නම් තුන්වෙනි පදයෙන් දෙවෙනි පදය. ඒක දුර පුතාලා මේක මතක තියාගන්න. දෙවෙනි පදයෙන් පළමු පදය මේක වරහන් ඇතුලේ ඕනනම් තුන්වෙනි පදයෙන් දෙවෙනි පදයත් එකම දේ. උඩ එක විතරක් ලියාගත්තත් ඇති මේකෙදී. හැම වෙලාවෙම දෙවෙනි පදයෙන් පළමු පදේ නෙවෙයි මං කලින් කිව්වා වගේ තුන්වෙනි පදයෙන් දෙවෙනි පදේ වුණත් එකම අගේ ඉන්නේ එතකොට. හරිද? ඕකේ. දෙවෙනි පදයෙන් පළවෙනි පදය අඩු කරත් එකයි තුන්වෙනි පදයෙන් දෙවෙනි පදය අඩු කරත් එකයි. එතකොට ඒක පොදු අන්තරය ලැබෙනවා. එතකොට අපි මේකෙදී සාධාරණ පදය කියන එක අපි කතා කරන්න යන්නේ. සාධාරණ පදය කියන එක අපි කතා කරන්න යන්නේ එතකොට සාධාරණ පදය සමාන වෙනවා. සාධාරණ පදය සමානයි මොකද්ද? පොදු අන්තරයේ වාරයක් n කියන එක. පොදු අන්තරයේ වාරයක් n කියන එක පොදු අන්තරය වාරයක් n එකතු කිරීම a කියලා. සාධාරණ පදය සමානයි පොදු අන්තරය වාරයක්ෙන් එකතු කිරීම a කියලා ලිව්වා. ඔකත් ලියා ගන්න ඕන කලින් එකටම. එකටම ලියාගත්තක් කමන්නේ. ඕ මේ තව වෙන පාටකින් ලියාගත්තක් කමන්නේ. දෙකම එකට යන කොටස් ඇත්තටම. ඒක නිසා පොදු අන්තරය සමානයි දෙවෙනි පදය අඩු කිරීම පළවෙනි පදේ ලියලා සාධාරණ පදය කියන එක පොදු අන්තරය වාරයක් n කියන එක එකතු කිරීම a කියන එක. හරි සර්. ඊට පස්සේ මේ කොටස ලියාගත්තා. ඊට පස්සේ මේක ලියන්න n සමානයි මේකටම ලියන්න ඒක නම් n සමානයි 1 විට n සමානයි 1 විට පළමු පදය සමානයි පොදු අන්තරය එකතු කිරීම a.
මේක දූල පුතාලට එක හොඳින් මේක n දෙක වුණත් කමන්නේ උනට n කියන එක එක වෙනාව තමයි ඊටම පහසුවෙන් සුළු කරන්න පුළුවන්. ඒක නිසා n සමාන 1 විට භාවිතා කරන එක හොඳ වෙයි. එතකොට n සමාන 1 කරාම මොකද වෙන්නේ? සාධාරණ පදේ කියන්නේ පළවෙනි පදේ වෙනවා. එතකොට මේ සාධාරණ පදේ n එක වුණාම ඒ කියන්නේ පළමු පදේ වෙනවා. පළමු පදේ සමාන වෙනවා මොකද්ද? පොදු අන්තරේ වාරයක් 1 කියන්නේ පොදු අන්තරය එකතු කිරීම a. ඒකෙන් a කියන එක සමාන වෙනවා මොකද්ද? පළමු පදය අඩු කිරීම පොදු අන්තරය. ඊට පස්සේ මේ a කියන එක මෙතනට ආදේශ කරන්න. මේක a කියන එක මෙතනට ආදේශ කරගන්න පස්සේ ඒක ආදේශ කරන්න කියලා ලිව්වත් කමන්නේ. එතකොට ඒ සමීකරණයට ඒහි අගය සමීකරණයට ආදේශ කරන්න. ඒහි අගය සමීකරණයට ආදේශ කරන්න කියලා කියන්න. ඒහි අගය සමීකරණයට ආදේශ කරන්න කියලා. මට ඒක පැහැදිලි වුණේ අපි මෙතන පොදු අන්තරය කියන එක හොයන ආකාරය දුල පුතා මතක හරියද? එතකොට දෙවෙනි පදයෙන් පළවෙනි පදය අඩු කරාම අපි තුන්වෙනි පදයෙන් දෙවෙනි පදය අඩු කරත් ඒකම ආකාරයට වෙනස් වෙන්නේ. එතකොට පොදු අන්තරය ඕනම පද දෙකක් අතර වෙනස ඇත්තටම ඒකෙදි ඕනම පද දෙකක් අතර වෙනස තමයි පොදු අන්තරය කියන්නේ. ඒක හරිද? ඒක හරි සර්. ඕකේ. එතකොට ඒක තේරුම් ගත්ත පොදු අන්තරය කියන එක. අපි සාධාරණ පදේ කියන එක ලියන්නේ පොදු අන්තරය වාරයක් n කියන එක. එතකොට පොදු අන්තරය n වලින් වැඩි කළා ඒකට යම් සංඛ්‍යාවක් එකතු කරාම තමයි අපිට සාධාරණ පදේ ලැබෙන්නේ. එතකොට පොදු අන්තරය කියන එක n වලින් වැඩි වෙලා ඒකට යම් අගයක් එකතු වුනහම තමයි සාධාරණ පදේ කියන එක අපිට ලැබෙන්නේ. එතකොට මේ සාධාරණ පදේ කියන එක එතකොට සාධාරණ පදේ අපිට ලැබෙන්නේ මේකට යම් සංඛ්‍යාවක් එකතු වුනහම එතකොට මේ අගය අපි කොහොමද හොයන්නේ? මේ අවස්ථාවේදී අපි අගය දන්නේ නැති නිසා a කියලා මම දැම්මා. නමුත් a කියන එක මොකද්ද? මම අතින් දාපු එකක්. මේ සංඛ්‍යා රටාව එකක් නෙවෙයි මම අතින් දැම්මේ a කියන එක. එතකොට මම a කියන එක හොයලා ආදේශ කරන්න ඕන. මම මේක අතින් දැම්මේ a කියන එක. මේක a වුණත් කමන්නේ b වුණත් කමන්නේ මොකක් හරි අගයක්. එතකොට ඒක මම අතින් දැම්මේ. ඒ සංඛ්‍යා රටාවේ තියෙන දෙයක් නෙවෙයි මම අතින් දාපු දෙයක්. ඒක නිසා මම a කියන එක හොයලා මෙතනට දාන්න ඕන. ආදේශ කරන්න ඕන. ඒක කරන්නේ කොහොමද? ඒක ඒ පළවෙනි පදේ කියන එක අපි දන්න දෙයක්. එහෙනම් අපි පළවෙනි පදය සමාන කරනවා. එතකොට මේ සාධාරණ පදය කියන එක පළවෙනි පදය වෙන අවස්ථාව ගැන අපි හිතුවොත් එහෙම මේ සාධාරණ පදේ කියන එක කියන්නේ පළවෙනි පදයේ අවස්ථාව අපි හිතුවොත් එහෙම පළමු පදේ කියන එක. එතකොට ඒකට අපි n සමාන 1 කරනවා. n සමාන 1 වෙලාවෙදී මොකද වෙන්නේ? සාධාරණ පදේ වෙන්නේ මොකද්ද? පළමු පදේ. එතකොට අපි සංඛ්‍යා රටාව අපි කලින් අවස්ථාවේදී එතකොට ඉරට්ටේ සංඛ්‍යා රටාව එහෙම අපි බැලුවොත් එහෙම 2 4 6 8 කියන මේ සංඛ්‍යා රටාව බැලුවොත් එහෙම එතකොට මේ සංඛ්‍යා රටාවේ 2 තමයි. එතකොට මොකද්ද? මම ඒක මේ අවස්ථාව හදලා පෙන්නන්නම්. පොදු අන්තරය සමාන වෙනවා කීයද? 4 අඩු කිරීම 2. වෙන සංඛ්‍යාවක් වුණත් කමන්නේ. මේ 6 අඩු කිරීම 4 වුණත් කමන්නේ. හැම අවස්ථාවෙදිම 2යි. එතකොට සාධාරණ පදේ වෙන්නේ සාධාරණ පදය සමාන වෙන මොකද්ද? පොදු අන්තරය වාරයක් n 2n එකතු කිරීම a. මේක තමයි සාධාරණ පදේ වෙන්නේ. නමුත් a කියන එක මම අතින් දැම්මේ. එහෙනම් මම මේ a කියන එක හොයන්න ඕනේ. ඒකට කරන්නේ මොකද්ද? n සමානයි 1 විට. n සමානයි 1 වුණාම මොකද වෙන්නේ? පළවෙනි පදය තමයි සාධාරණ පදේ වෙන්නේ. ඒ කියන්නේ 2. සාධාරණ පදයේ අගය 2 වෙන්න ඕන n එක වෙලාවෙදී. එතකොට 2 සමානයි මොකද්ද? 2 එකතු කිරීම a.
එහෙනම් A කියන්නේ කීයද එතකොට A සමානයි දෙපැත්තෙම දෙකක් අඩු කරනවා ඒ කියන්නේ දෙක එක අඩු කිරීම 2 ඒ කියන්නේ බිඳුවයි. මේ අවස්ථාවේදී එහෙනම් සාධාරණ පදය සමාන වෙනවා 2යි. හරිද? හරි සර්. ඕකේ. අපි මේ සාධාරණ පදය වෙන මේකදී මේ අවස්ථාවේ මේ අපි ඉරට්ටි සංඛ්‍යා ලියලා තියෙන එක නිසා 3 වෙන්න බෑ ඇත්තටම. මං හිතුවොත් අපි හිතුවොත් එමු 3 කියලා මේ අවස්ථාවේ. එතකොට මේකෙදි මේ මෙතන අවස්ථාව විතරක් මං පෙන්නන කතා කරන්නේ ඇත්තටම. එතකොට ඒකෙදි 3 සමානයි 2 එකතු කිරීමේ කියලා ඒ වලට අගයක් එනවා එතකොටනේ. ඒක ඒ සංඛ්‍යා රටාව අනුව වෙනස් වෙනවා ඇත්තටම. ඒක නිසා දූල පුතාලා මේ A කියන එක TA කියන එක මතක තියාගන්න. ඒක පළවෙනි පදයෙන් හොයන්න පුළුවන් කියන එක මතක තියාගන්න. එතකොට A කියන එක අපි අතින් දාපු එකක්. එතකොට මේ අවස්ථාවේදී මේ දෙකේ ගුණාකාර වලින් හැදිලා තියෙන නිසා මේ අවස්ථාවේදී A කියන එකක් එන්නේ නැහැ ඇත්තටම. නමුත් ඒක දූල පුතාලා මේ ක්‍රමයට ඉගෙන ගත්තාම ඒක 9 ශ්‍රේණියට ගියත් එහෙමයි මේකමයි භාවිතා වෙන්නේ. ඒක නිසා දූල පුතාලට ඒක ලොකුවට අලුතෙන් දෙයක් ඉගෙන ගන්න ඇත්තටම නැහැ ඇත්තටම. ඒක නිසා මේ අවස්ථාව මේක හොඳින් මතක තියාගන්න. මෙතනට වෙනකන් ලියාගත්තද අපි ඒක පොඩ්ඩක් බැලුවොත් එහෙම හරිද මෙතනට වෙනකන්? ඒ අගය සමීකරණයට ආදේශ කරන්න. ඒක ලියන්න ඕන සර්. ඒක ලියාගත්තත් හොඳ වෙයි. මොකද A කියන එක අනිවාර්යයෙන්ම සමීකරණයට දාන්න ඕනේ මේක. මොකද අපි A කියලා කියන්නේ අතින් දාගත්තේ දෙකක්. මේ වගේ ඉලක්කම එකේ මේ අවස්ථාවේදී බිඳුව වුණා. මේ අවස්ථාවේදී A වෙනුවට බිඳුව දාලා තමයි අපි සමීකරණය ලියන්න ඕන. මේ අවස්ථාවේ තිබ්බොත් සාධාරණ සමීකරණය මේක කියලා වැරදි එක. ඒක මොකද අපි A කියන එක අතින් දාපු එකක්. අපි A කියන එක අගය හොයන්න ඕන පළවෙනි පදය n සමාන 1 වෙලාවේදී A කියන අගය අපිට හොයන්න පුළුවන්. හරිද? එතකොට අපිට A කියන අගයට බිඳුව කියලා ආවා. අපි ඒක බිඳුව කියන එක ආදේශ කරාම අපිට සාධාරණ පදයේ විදියට 2n කියලා ලැබෙනවා. ඒක තමයි සාධාරණ පදය. නැතුව මේක නෙවෙයි සාධාරණ පදය. මේක. හරි සර්. හරිද? හරි සර්. ඕකේ. හරි. මේ කොටස මතක තියාගත්තාම ඕනම ගානක් සුළු කරන්න පුළුවන්. කිසිම දෙයක් කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ ඇත්තටම ගණිතයේදී. එතකොට මේ කොටසයි දැනගන්න ඕන. එතකොට ඔත්තේ සංඛ්‍යාද ඉරට්ටේ සංඛ්‍යාද ඕන දෙයක මේ සමීකරණයේ සාධාරණ පදය හොයන්න පුළුවන්. මෙතනට වෙනකම් විතර ඇතර මම හිතන්නේ මේක තියරි තියෙන්නේ. අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම ප්‍රශ්න ටික මේක බැලුවොත් එහෙම අපි මේකේ ප්‍රශ්න ටික බැලුවොත් එහෙම චුට්ටක් ඉන්න මේකේ තියෙන ප්‍රශ්න ටික බැලුවොත් එහෙම අපි ඊළඟට n කියන එක ධන නිකිලයක් කියලා ලියන්නේ. ඒකත් වැදගත් වෙන මේ කොටසේදී n කියන්නේ ධන නිකිලයක් කියලා. 1 2 3 ඒ වගේ කියලා ඕන ධන නිකිල කියන එක දන්නේ නැති වෙන්න පුළුවන්. නිසා අපි චුට්ටක් ඒක මේකෙදී මෙහි n මෙතනනේ මෙතන මේ කොටස මේ කොටස අදාළ නැහැ. මේ කොටස මෙහි n යනු ධන නිකිලයකි. වරහන් ඇතුළේ ලියන්නේ 1 2 3 4 ආදී කියලා. මෙහි n යනු ධන නිකිලයකි. ඒකත් විශේෂයෙන්ම වැදගත් දෙයක්. ඒකත් ලියා ගන්න. මේ කොටස විතරයි මේකේ මම හිතන්නේ අපිට වැදගත් කොටසකට තියෙන්නේ. අපි ගණන් ටික හැදුවාම මේක හොඳින් භාවිතා කරන්න පුළුවන් වුණාම ඕන ගාණක් අපිට හදන්න පුළුවන්. මොකද්ද? සර් මේ හැම පාඩමකින්ම ඔය වගේ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව් අපි ඉස්සරහට සේරම පාඩම් ටික මේ ෂෝට් නෝට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මොකද මේ පොත්වල ගොඩක් දේවල් තියෙනවා. නමුත් අපි ගණන් වුණාම half sheet එකකට අනිවාර්යයෙන්ම ගණන් පොත ගන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. half sheet එකක දෙපැත්තට ඒ කියන්නේ දෙකට නැවුවාම කොළ 4කට වගේ
මුළු ගණන් පොත් දෙකම උනත් මම හිතන්නේ ගන්න පුළුවන් කාලෙත් එක්ක. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේවා මුලදී half sheet කොළ දෙක තුනකට ඒවි. ඒක කාලෙත් එක්ක පාඩම් කරනකොට සතියට දෙපාරක් විතර ලියනකොට අනවශ්‍ය දේවල් ඊට පස්සේ කපලා දාන්න පුළුවන්. ඊට පස්සේ ආපහු අලුතෙන් ෂෝට් නෝට් එකක් කපන්නවට වඩා අලුතෙන් ෂෝට් නෝට් එකක් හදාගන්න එක වැදගත් වෙනවා. ඒ දන්නේ නැති දේවල් ආපහු ලියාගෙන ඒකෙන් දන්නේ නැති දේවල් අරගෙන ආපහු ලියාගෙන ෂෝට් නෝට් එකක් හැදුවාම එක කොලයකට ගන්න පුළුවන් සේරම. අපි මේ සංඛ්‍යා ටික මේක හැදුවා. අපි කතා කරන්න තියෙන කොටස බැලුවොත් එහෙම නිදසුනත් අපි මේ ටික කරා. අපි ඊළඟට කතා කරන්න තියෙන කොටස බැලුවොත් එහෙම අපි අභ්‍යාසය මේ අභ්‍යාසය කරේ නැහැ. මේකේ සාධාරණ පදේ අපි කලින් අවස්ථාවේ අපි කතා මේක දුල පුතාලා මේක කරලා තියෙන්නේ. ඔව් සර් කළා හරි ඒක අපි ඒක හරි වැදි බලමු. එතකොට ඒක මම හිතන්නේ තේරෙවි. කලින් අවස්ථාවේදී එතකොට පළමු පදේ කියන්නේ මේකෙදි කීයද? 5. සාධාරණ පදේ මේකෙදි සාධාරණ පදේ අපි කලින් කතා කරපු මේ විකෙන් හොයන පොදු අන්තරය අපි බැලුවොත් එහෙම පොදු අන්තරය සමාන වෙනෝ කීයද? දෙවෙනි පදයේ 10 පළවෙනි පදයේ 5. 10 අඩු කිරීම 5 ඒ කියන්නේ 5යි. එහෙනම් සාධාරණ පදයේ වෙන්නේ කීයද? සාධාරණ පදය මේකෙන් මම ලියනවා සාධාරණ පදේ මේ පැත්තේ. මම සාධාරණ පදේ කියලා ලියන්නේ නැහැ ඉඩ නැති වෙන නිසා සාධාරණ පදය සමාන වෙනෝ කීයටද? 5යි n. පොදු අන්තරය අපි දන්නවා පොදු අන්තරය වාරයක්ෙන් එකතු කිරීම ඒ. මේක සාධාරණ පදය. අපි මේකේ n සමානයි 1 කරනවා. ඒ කියන්නේ පළවෙනි පදේ. මේ සංඛ්‍යා රටාවේ පළමු පදේ කීයද? 5. සමාන වෙනවා 5යි n කියන එකෙන් 1 වෙනවා. එතකොට 5යි. එකතු කිරීම a කියලා කියන්නේ a සමානයි 0යි. හරිද? දුල පුතාලා. හරි සර්. එහෙනම් මේකෙදි මේ a කියන එක 0 වෙනවා. ඒ කියන්නේ මේක නැති වෙනවා. මේ අවස්ථාවේදී 5යි n වෙනවා සාධාරණ පදේ. හරිද? 5න් ඈ 5න් ඔව් 5යි n වෙනවා. මේ අවස්ථාවේදී හැම නිතරම මේ 5 ගුණාකාර මේ අවස්ථාවේදී ඕනනම් මේකේ මේ මම a කියන එක හෙව්වා. මේකේ දූල පුතාලාට කෙලින්ම දැනගන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා. මේ අවස්ථාවේදී මේක a කියන එක මේ ක්‍රමය මතක තියාගන්න එක වැදගත්. නමුත් මේ අවස්ථාවේදී මේකෙදි පළමු පදයේ 5යි n කියන එක අනිවාර්යයෙන්ම එන්න ඕන. පළමු පදේ නෙවෙයි අතරම පොදු අන්තරය. පොදු අන්තරය අනිවාර්යෙන් හොයන්න. එතකොට අපි 5යි n කියන එක එන්න ඕන. n කියන එක එක කරාම 5 වෙනෝනේ. එතකොට මේකේ සාධාරණ පදය මේක කියන එක දූල පුතාලට කෙලින්ම හොයන්න පුළුවන්. අපි මේකෙදි පළමු පදයේ වෙන්නේ කීයද? 10යි. පොදු අන්තරය කීයද? 20න් 10යින් 10යි n. එතකොට n කියන එකට එක කරාම 10 වෙනෝනේ. පළවෙනි පදේ වෙනෝනේ. ඔව් සර්. ඒ කියන්නේ මේකට කිසිම දෙයක් එක්කහුව කරන්න අවශ්‍ය නැහැ කියලා දූල පුතාලට ඒ කියන එක බිඳුව කියලා නිකම්ම තේරෙනෝනේ. හරිද? හරි සර්. ඕකේ. ඊළඟ එක බැලුවොත් එහෙම පළවෙනි පදය 8 කියන එක. ඊළඟට සාධාරණ පදය 8යින් 8යි එන්නේ. 8යි n වලට n කියන එක කරාම 8 ලැබෙනවා. ඒ නෑ කියන්නේ සර්. ඈ එකතු වීමක් නැහැ. ඒක තමයි එකතු වීමක් නැහැනේ. ඊළඟ පදය අපි බැලුවොත් එහෙම පළවෙනි පදය 12 ඊට උඩ එකක් තියෙනවා තව ඉතුරු වෙලා 7 7. එතකොට මේක 7යින් 7යි එන්නේ. මේක 12 12 12යි 12යි එන්නේ. 1 1 1යින් 1යි එන්නේ. හැම වෙලාවෙම ඒක නිසා හොඳට මතක තියාගන්න මේකයි සමාන නම් පළමු පදයයි මේ පොදු අන්තරයයි සමාන නම් එකතු වීමක් වෙන්නේ නැහැ ඇත්තටම. හරිද? හරි සර්. ඕකේ. ඒක අසමාන වුණොත් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ
මේක මම මේ සංඛ්‍යා රටාව මම උදාහරණයකට ලියන්නම් මේ අවස්ථාවේදී ඒක මතක මේක මතක තියාගන්න අපි 3 මේකට 5ක් එක්ක අහුනාම 8යි 8ට 5ක් එක්ක අහුනාම 13යි 13ට 5ක් එක්ක අහුනාම 18යි මේ සංඛ්‍යා රටාව බැලුවොත් එහෙම මේකේ මුල් පදේ වෙන්නේ කීයද මේකේ සංඛ්‍යා මුල් පදේ වෙන්නේ කීයද පළමු පදය 3ත් 33ත් අතරයි 5 ගුණාකාර කිව්වම සර් ඔව් 3 8 13ද නැත්නම් 5 10 15 20 නෑ පුතා මම මේ ගාන නෙවෙයි කරන්නේ මම වෙනම අලුතෙන් එකක් ලිව්වේ මෙතන හරි හරි මේ ගානට අදාළව අලුතෙන් එකක් ලිව්වේ මත්තර මෙතන හරි හරි එතකොට 3 8 13 18 කියන මේ සංඛ්‍යා රටාව බලන්න මේකේ පළමු පදය කීයද 3 එතකොට මේකෙදි සාධාරණ පදය මේකේ සාධාරණ පදය මේ අපි මේකෙදි කලින් අපි කතා කරපු මේ නීති අනුව මේකෙදි සාධාරණ පදය හොයමු මේ අවස්ථාවේදී පොදු අන්තරය කීයද 5යි ඒක නිසා සාධාරණ පදේ වෙන්නේ 5න් එකතු කිරීම a කියන එක තමයි සාධාරණ පදේ වෙන්නේ එතකොට මේ අවස්ථාවේදී අපි a කියන එක හොයන්න n සමානයි 1 කරනවා මේ අවස්ථාවේදී දූල පුතාලට තේරෙනවා ඇති මේ මුල් පදේ මෙතන පොදු 5 කියන එකයි මෙතන මුල් පදයට සමාන නැහැ කියන එකනේ n කියන එක එක කරාට මේකට සමාන වෙන්නේ නැහැ නේද එහෙනම් මේ a කියන එකක් එනවා එතකොට අපි මේකට n සමාන 1 කරාම මුල් පදය තමයි ඒ කියන්නේ සාධාරණ පදේ වෙන්නේ ඒ කියන්නේ 3 සමාන වෙනවා 5 තියෙනවා එතන 1 5 වැඩි කිරීම 1 එකතු කිරීම a එතකොට a සමාන වෙනවා දෙපැත්තෙන්ම අපි 5ක් අඩු කරනවා මෙතන 5ක් අඩු කරාම නැති වෙනවා 3 අඩු කිරීම 5 3 අඩු කිරීම 5 ඍණ 2යි නේ හරිනේ හරි සර් ඕකේ ඍණ 2යි එහෙනම් අපි සාධාරණ පදය පහයින් ඍණ 2 නේ හරිද හරි සර් ඕකේ එතකොට මේකට දූල පුතාලා දාලා බලන්න 1 කියන එක දැම්මොත් වෙන්නේ කීයද 5න් 2ක් ගියාම 3යි නේ ඔව් ඊළඟට 2 කියලා දාන 10යි 10න් 2ක් ගියාම 8යි 3 දැන් හරිනේ එතකොට මේකනේ ඔව් සර් හරි ඒක නිසා මේකෙදි දූල පුතාලා ඒක හොඳින් තේරුම් ගන්න මේ පළමු පදයයි මේ සාධාරණ පදයේ මේ තියෙන මේ පොදු අන්තරය කියන එකයි සමාන නම් පළමු පදය සමාන නම් එකක් එක්ක මෙතන මුකුත් එක්ක අහු වෙන්නේ නැහැනේ ඒක හොඳට මතක තියාගන්න එතකොට මේ පොදු අන්තරයට ඒ පොදු අන්තරයේ වාරයක් n කියන එකේ n එක කරාම පළමු පදයට සමාන වෙනවා නම් එතකොට තවත් එකතු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අසමාන විට තමයි එකතු කිරීම අඩු කිරීම සිද්ධ වෙන්නේ. හරිද? හරි සර් ඕකේ. අපි ඊළඟ කොටසට අපි මේ 1 2 කියන අභ්‍යාසය කතා කරන්නේ අපි 1 2 කියන අභ්‍යාසය කතා කරන්නේ අපි මෙතෙක් කල් කරපු පාඩම් ඒ කොටස ටික අපි ඒක සේරම අපි නෝට් එකක් හැදුවා. එතකොට ඒකේ ෂෝට් නෝට් එකක් හැදුවා. අපි මේ පාඩමේ ගොඩක් වෙලාවට මෙතනින් මේ ෂෝට් නෝට් එක ඉවර වෙයි. අපි ඒක භාවිතා කරලා ගණන් හදන්න. එතකොට 3:33 අතර පිහිටි පහේ ගුණාකාර ආරෝහණ පිළිවෙලට පිහිටි පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න කියලා දක්වන. එතකොට 3:33 අතර. එතකොට 3:33 එතකොට පහේ ගුණාකාරය. එතකොට 5 10 15 20 25 30 ඕකේ. එතකොට ආරෝහණ පිළිවෙලට හින්දා වැඩි වෙන පිළිවෙලට. එතකොට මේක තමයි උත්තරේ වෙන්නේ. අපි ඊළඟ එක බැලුවොත් එහෙම
11 22 33 44. එතකොට මේක 11න් පටන්ගෙන මේක ඉතාම වැදගත් වෙන දුවල පුතාලට 11න් පටන්ගෙන 11 ගුණාකාරනේ. ඔව් සර්. එහෙනම් a කියන එක බිඳුව ඒ කියන එක හොඳට මතක තියාගන්න නේ. ඔව් සර්. හරි. එතකොට කලින් මේ a කියන එක එතකොට බිඳුවක් වෙනවා. එතකොට අපි මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ. එතකොට සාධාරණ පදේ වෙන්නේ කීයද? 11 ගුණාකාර නම් එතකොට පොදු අන්තරය 11යි එන්නේ. ඒ කියන්නේ පොදු අන්තරය තමයි මේ 11 කියන එක. 11 ගුණාකාර කියන්නේ පොදු අන්තරය. ඒ කියන්නේ දෙවෙනි පදයෙන් පළවෙනි පදය අඩු කරාම 11 එන්නේ. එතකොට 11 තමයි පොදු අන්තරය. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. 11 ගුණාකාර කියලා. එතකොට 11යි n කියන එක තමයි පොදු පදේ සාධාරණ පදේ වෙන්නේ නේ. හරිද? හරි සර්. n කියන එකට එක දැම්මහම මුල් පදයට සමාන වෙනවා. එහෙනම් කිසිම වැරැද්දක් නැහැ කියලා අපිට තේරෙනවා. එතකොට 11. 9 වෙනි පදය කුමක්ද කියලා අහනවා. එතකොට මේකෙදි 99යි. 11 වැඩි කිරීම 9 ඒ කියන්නේ 99යි. 99යි. 121 කීවෙනි පදයේද? එතකොට අපි 11 වෙනි පදේ. කීයද? 11 වෙනි පදේ. ඔව් අපි ඒක හදන විදිය බැලුවොත් එහෙම 121 n වන පදයයි සිටු විට n වන පදය යයි ගත් විට කියලා ලිව්වොත් එහෙම ගත් විට කියලා 121 වන්නේ n වෙන පදේ කියලා ගත්තොත් එහෙම එතකොට අපි 121 සමාන වෙනවා කීයද? 11යි n. එහෙනම් දෙපැත්තම අපි 11න් බෙදනවා. එතකොට අපිට ලැබෙනවා n සමානයි මේක 11යි නේ. ඒක නිසා මේක ලියන්න ඕන 11 වන පදය වේ කියලා හරි 11 වෙනි පදයයි හරි මොකක් හරි ලියන්න අනිවාර්යෙන් n සමාන 11 කියන මේක ලියන්න එපා. මේක අනිවාර්යෙන් උත්තරේ ලියන්න ඇත්තටම ඒ ගුරුවරයා අනුව මේකෙන් ලකුණු කපන්න පුළුවන්. ඒක උසස් පෙළදී එහෙමනම් ඒක කපන්නේ නැහැ. මොකද 121 n වන පදයයි ගත් විට කියලා මේක ලියලා තියෙනවා. මේක මෙහෙම ලිව්වට පස්සේ ඒක ලකුණු කපන්න බෑ ඇත්තටම. නමුත් සාමාන්‍ය පෙළදී ලකුණු කපන්න පුළුවන්. ඒක නිසා n සමාන 11 කියලා ලියලා 11 වෙනි පදය වේ කියලා හරි 121 වන්නේ 11 වෙනි පදය හරි එහෙම ලියන්න ඒක ඉතාම වැදගත්. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම 9 18 27 36 මේ අවස්ථාවේදී හැම අවස්ථාවකදීම බලන්න පළවෙනි පදයයි මේකේ පොදු අන්තරය සමානද? ඔව් සර් සමාන. සමානයි. ඒ කියන්නේ අමතර පද එන්නේ නැහැ කියන එකනේ සාධාරණ පදනේ. ඕකේ. එහෙනම් මේකේ සාධාරණ පදේ මොකද්ද? 9යි n. 9යි එන්නේ. හරි. එතකොට 11 වෙනි පදය කුමක්ද? 99. එතකොට 11 වෙනි පදේ ඒ කියන්නේ n සමානයි 9 වැඩි කිරීම 11 නේ සමානයි 99යි. ඊළඟට 270 කීවෙනි පදයේද කියලා. එතකොට 30 වෙනි පදේ. කීවෙනි පදයේද? 30 වෙනි පදේ. ඔව් ඒක හරි 30 වෙනි පදය 170 n වන පදයයි සිතු විට කියලා ලියන්න. පදයයි සිතු විට කියලා ඒක අනිවාර්යෙන් ලියන්න. එතකොට සමහර අමතක වුණත් එතකොට ගුරුවරයා අනුව ලකුණු ලැබෙන්න පුළුවන්. ඒක කිසිම වැරද්දක් නැහැ. එහෙම ලිව්වට පස්සේ ඒක උසස් පෙළ නම් සාමාන්‍ය උපරිම ලකුණු හම්බ වෙනවා. නමුත් සාමාන්‍ය පෙළදී ලකුණු අඩු කරන්න පුළුවන්. ගුරුවරයා අනුව. ඒක නිසා 270 n වන පදයයි සිතමු කියලා යයි ගත් විට හරි ගත් විට කියලා ලියලා එතකොට මේකෙදි 270 සමාන වෙනවා 9යි n. එහෙනම් අපි දෙපැත්තම 9න් බෙදනවා. මේකට මේක කැපිලා ගිහිල්ලා මෙතන n වෙනවා. මේක බෙදුවොත් එහෙම n සමානයි නම්වරක් 3 තමයි 27 බිඳුවයි. එම නිසා කියලා ලියලා 270 වන්නේ 30 වන පදය. එහෙම ලියන්න. ඕකේ. හරි සර්. ඕකේ අපි එහෙනම් ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා.
අපි ඊළඟ කොටස මේක කොටස බැලුවොත් එහෙම සාධාරණ පදය CIN වූ සංඛ්‍යා රටාවේ 12 වෙනි පදය කුමක්ද? කීයද? මොකද්ද? සාධාරණ පදය CIN. ඒකේ 12 වෙනි පදය. 1200. ඔව් ඒක කියන්නේ n සමානයි 12 විට. එතකොට මේකෙන් එන්නේ 100 වැඩි කිරීම 12 1200යි. 500 කීවෙනි පදයේද? 5 වෙනි පදය. 5 වෙනි පදයනේ. ඒකෙදිත් කලින් විදියට 500 n වන පදය කියලා ලියලා එතකොට 500 සමානයි CIN කියලා ලියලා දෙපැත්තම 100ෙන් බෙදන්න. 100ෙන් බෙදනවා කියන්නේ බිංදු දෙක කපලා දාන්න. එතකොට 100ෙන් බෙදුම ඒ කියන්නේ n සමානයි 5. ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස බැලුවොත් එහෙම 100ට වැඩි 3හි කුඩාම ගුණාකාරය කුමක්ද? 100ට වැඩි 3හි කුඩාම කීයද? 102නේ. 99යි 99ට 3ක් එක්කව කරාම 102යි. 99 කියන එක දන්න දෙයක් දුවල පුතාලා 3 ගුණාකාරයක්. ඒකට තව 3ක් එක්කව කරපු එකනේ. 102යි. එතකොට එම සංඛ්‍යාව 3ෙන් පටන්ගෙන 3හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ කීවෙනි පදයේද? එතකොට අපි සංඛ්‍යා රටාව 3ෙන් පටන්ගෙන කියලා තියෙන්නේ 3 ගුණාකාර. එහෙනම් සාධාරණ පදේ මොකද්ද? පොදු අන්තරේ කීයද මේකේ? 3යි. එහෙනම් 3ෙන් පටන්ගෙන නම් පොදු අන්තරේ 3යි මුල් පදේ 3යි. එහෙනම් ඒකේ සාධාරණ පදේ කීයද? සාධාරණ පදේ කීයද එන්නේ? 3යි සර්. 3යි එන්නේ. 3යි එන්නේ. සාධාරණ පදය 3යි එන්නේ. එහෙනම් එතකොට මේකෙදි මේ අපි 102 වෙන්නේ n වන පදයයි සිතමු කියලා ලියලා එතකොට 102 සමානයි 3යි එන්නේ. දෙපැත්තම 3ෙන් බෙදනවා. එතකොට මේක කැපිලා ගිහිල්ලා n සමානයි කීයද? 10 3ෙන් බෙදුවාම 3යි 9යි එකක් ඉතුරුයි. එතකොට 12 3ෙන් බෙදුවාම 4යිනේ. හරිද? හරි සර්. 34යිනේ. මම කලින් කිව්වා වගේ 33 තමයි 99 වෙන්නේ. 3 ගුණාකාර බැලුවොත් එහෙම 33 තමයි 99 වෙන්නේ. ඒකට 3ක් එක්කහුව කරාම ඒ කියන්නේ 34 තමයි 102 වෙන්නේ. ඊළඟ එක බැලුවොත් එහෙම එකට වඩා විශාල නමුත් 200ට අඩු ඉරට්ටේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ n වෙනි පදය කුමක්ද? එතකොට මේ අවස්ථාවේදී ඉරට්ටේ සංඛ්‍යා වුණත් එතකොට ඔත්තේ සංඛ්‍යා වුණත් දෙකේ ගුණාකාරනේ පොදු අන්තරේ 2නේ. හරිද? හරි සර්. ඕකේ. ඒ කියන්නේ 2n කියන එක අනිවාර්යෙන් එන්න ඕන. එකට වඩා විශාල. ඒ කියන්නේ දෙකෙන් පටන් ගන්නෙනේ. එතකොට මුල් පදය 2 ඊළඟට 4 එහෙම එන්නේ. එතකොට මේ පොදු අන්තරය 2. හරිද? පොදු අන්තරය 2 මුල් පදය 2 කියන එක. හරි සර්. එහෙනම් සාධාරණ පදේ වෙන්නේ මොකද්ද? 2යි. 2යි එන්නේ. හරි 2යි. එතකොට සාධාරණ පදේ වෙන්නේ 2යි. එතකොට ඒකෙදි ඒ 2n කියන එක තමයි සාධාරණ පදේ වෙන්නේ. එතකොට 200ට අඩු ඉරට්ටේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි
සංඛ්‍යා රටාවේ n වෙනි පදය සාධාරණ පදය කුමක්ද කියන එක 2n කියන එක ආවා. nහි අඩුම අගය වන nහි අඩුම අගය 1 වන අතර එයට ගත හැකි වැඩිම අගය කුමක්ද කියලා අහනවා. එතකොට අඩුම අගය 1 කියන එක දූල පුතාලා දන්නවා n සමාන 1 වෙලාවෙදි 2 කියන එක ලැබෙනවනේ. වැඩිම අගය කීයද කියලා අහනවා ඊළඟට. කීයද වැඩිම අගය? n වල උපරිම අගය කීයද මේකේ? මේ සංඛ්‍යා රටාවේ උපරිම අගය කීයද? n වල අගය නෙමෙයි උපරිම අගය කීයද? සංඛ්‍යා රටාවේ 200 සර්. ඈ ට අඩු කියනකට ඒක අනිවාර්යෙන්ම ඒ සංඛ්‍යාව අයිති වෙන්නේ නැහැ. ට අඩු කියනකොට දක්වා කියනකොට ඒක අයිති වෙනෝනේ. 199 සර්. ඒ 199 එතකොට මේ ඉරට්ටි සංඛ්‍යාවක් වෙන්න බෑ 199 198 නේ. ට අඩු කියනකොට අනිවාර්යයෙන්ම ඊට වඩා අඩු වෙන්න ඕනේ. කියන්නේ 200ට අඩු කිව්වහම මේකට වඩා අඩු වෙන්න ඕන අනිවාර්යයෙන්ම. එතකොට මේකෙදි ඇත්තටම මේ සිංහල මේ වචන ඇත්තටම ටිකක් අපහසුයි ඇත්තටම. ඒක මේ ඒක අට ශ්‍රේණියේ නෙවෙයි ලොකු අයට උනත් ඇත්තටම සමහර වචන අපහසුයි ඇත්තටම. එකෙන් පටන්ගෙන කිව්වහම එකේ ඉඳන් අයිති වෙන්නේ. මේකෙදි එකට වඩා විශාල කිව්වහම එතකොට එක අයිති වෙන්නේ නැහැ. ඊළඟට 200ට අඩු කිව්වහම 200 අයිති වෙන්නේ නැහැ. ඊට වඩා අඩු. එතකොට මේකෙදි 200 දක්වා කිව්වහම 200 වෙනකන් කියන එක එනවා ඇත්තටම. ඒක ඇත්තටම ඒ වචන කියන එක ටිකක් අපහසුයි ඇත්තට. මේක දූල පුතාලා ඒක හුරු වෙනව ඇරෙන කරන්න දෙයක් නැහැ ඇත්තටම. 198 100 98ද සර්? 198 නේ 198 තමයි. ඒක නිසා මේකෙදි 199 කියන එක ඉරට්ටි සංඛ්‍යාවක් නෙවෙයි 198 කියන එක තමයි ඉරට්ටි සංඛ්‍යාවක් වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපි සාධාරණ පදයේ එතකොට 198 වන්නේ n වන පදයේයි සිතු විට කියලා ලියලා එතකොට 198 සමාන වෙනවා කීයටද 2n වලට. එහෙනම් n කීයද? n වලගේ අහන්නේ 198 කියන්නේ මේකෙදි මේ අවස්ථාවේදී උපරිම අගය. එතකොට මොකද්ද? sorry චුට්ටක් ඉන්න. එකට වඩා විශාල නමුත් 200ට අඩු ඉරට්ටේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ n වෙනි පදය එම්න සාධාරණ පදය කුමක්ද කියලා අහනවා. එතකොට සාධාරණ පදයේ මේ අවස්ථාවේදී අපි ලිව්වා 2n කියන එක. n අඩුම අගය 1 වන අතර එයට ගත හැකි වැඩිම අගය කුමක්ද? වැඩිම අගය හරි 198. එතකොට ඒක හරි. අපි ඒක ගත්තා. එතකොට මේ 198 මේකෙදි කීයද කියන එක මම අහුවේ අන්තිමට 198 වෙනි එන්නේ ඈ සර් එන්නේ අඩුමගේ එක වෙන්න බෑනේ සර්. චුට්ටක් ඉන්න. ඒක ඉරට්ටේ සංඛ්‍යා රටාවක් නේ. නෑ පුතා. ඒක n වල අඩුමගය සංඛ්‍යා රටාව. සාධාරණ පදේ. ඒ කියන්නේ n සාධාරණ පදේ n වලට ගන්න පුළුවන් අඩුමගය එකයි. හරිද? හරි සර් හරි. ඒ කියන්නේ සංඛ්‍යා රටාවේ අඩුම පදය නෙවෙයි. ඒ කියන්නේ සංඛ්‍යා රටාව 2 4 6 8 කියන සාධාරණ පදයේ 2n වල මේ n කියන එක එකේ ඉඳන් එතකොට n හි අඩු මාගය එතකොට n හි වැඩි මාගය මේ අවස්ථාවේදී අහන්නේ ඇත්තටම මේ උපරිම මාගය නෙවෙයි අහන්නේ
ඒක හොඳට මතක තියාගන්න. මේකෙදි එක දූල පුතාලා වටල ගන්න පුළුවන්. මං කලින් ඒකයි කියන්න ගියේ. එතකොට මේ සාධාරණ n වල සාධාරණ පදේ අපි ලිව්වා 2n කියලා. හරිද? හරි සර්. එතකොට මේකේ n වල අඩුමගය මේ n කියන එක අපිට කීයට ගන්න පුළුවන් උපරිම අඩුමගය? අඩුමගය මේ n වලට ගන්න පුළුවන් අඩුමගය මේකෙදි කීයද? 1 නේ. ධන නිකිල හින්දා 1 2 3 4 එහෙම එන්න ඕනේ. එතකොට 1 තමයි අඩුමගය නේ. එතකොට 2 කියන එක අපිට ලැබුණනේ. ඔව්. හරි. එතකොට එකට වඩා විශාල හින්දා එහෙම උනේ. ඊට වැඩිය අපි 5ට වඩා විශාල නම් එතකොට 1 කියන එකත් ගන්න බෑ. එතකොට 3 තමයි ගන්න ඕනේ. එහෙම ඒක හොඳට මතක තියාගන්න. ඒක හරිද? හරි සර්. හරි. එතකොට මේකට වඩා විශාල හින්දා තමයි අපිට n කියන එකට 1 ගන්න පුළුවන් උනේ නේ. එතකොට nට n වල අඩුමගය එතකොට n වල අඩුමගය එතකොට 1 වුණා. 1යි. ඒට ගත හැකි වැඩි මාගේ. එතකොට nට ගන්න පුළුවන් වැඩි මාගේ මෙතන අහන්නේ. ඒකට ඒ සංඛ්‍යා රටාවේ වැඩි මාගේ නෙවෙයි. ඒක හරිද? හරි සර්. සංඛ්‍යා රටාවේ වැඩි මාගේ නෙවෙයි nට ගන්න පුළුවන් වැඩි මාගේ. 199. සෝරි කීයද? 199. වැරදි. ඒක මං කියන එක පොඩ්ඩක් අහන්න. මේ සංඛ්‍යා රටාවේ ඉරට්ටි සංඛ්‍යාවක් විදිහට ගන්න පුළුවන් උපරිමගේ කීයද? 198යි නේ. එහෙනම් 198 වෙන්නේ 198 වෙන්නේ n සමානයි කීයේදීද? 1 2 ඔව්. ඒ කියන්නේ මේ අවස්ථාවේදී 198 වෙන්නේ n වෙනි පදය කියලා ලියුවා. එතකොට 198 සමානයි 2n. එහෙනම් අපි n හොයන්න දෙපැත්තම 99. ඔව් දෙපැත්තම n වලින් බෙදුවාම එතකොට n සමානයි 99. හරිද? හරි සර්. හරි. ඒක පොඩ්ඩක් පටල ගන්න එපා. මේකෙදි මේ කොටස බලන්න. n හි අඩුම අගය 1 වන අතර කිව්වහම එතකොට මේ n ගැන කියන්නේ. හරිද? හරි සර්. හරි. n වන අඩුම අගය 1 වන අතර එයට ගත හැකි. ඒ කියන්නේ එය කියලා කියන්නේ මේක n කියන එක. හොඳේ. ඒක හරිද? හරි සර්. ඒක මේ සිංහල ඇත්තටම මේක අපහසු වෙන්න පුළුවන්. නමුත් මේකෙදි මේ එයට කියලා කියන්නේ මේ සංඛ්‍යා රටාවට නෙවෙයි n වලට. ඒක හොඳට ඒක මේ ආපහු පාරක් හදලා බලන්න. n හි අඩු මාගය 1 වෙන්නේ ඒ වගේම nට ගන්න පුළුවන් වැඩි මාගය කුමක්ද කියලා අහන්නේ. හරිද? හරි සර්. ඕකේ. අපි ඊළඟ කොටස ගාන හදලා ඉවර කරමු බලමු අදට. මිලියන 2ක ජනගහනයක් ඇති රටක සෑම අවුරුදු 25කදීම ජනගහනය මිලියන 2 බැගින් වැඩි වන බවට නිමානය හරි මොකක් හරි තියෙන මට කියවන්න බැරි මේක ලියපු හින්දා නිමානය කර ඇත කියලා දක්වනවා. අවුරුදු 200කදී එම රටේ ජනගහනය නිමානය කරන්න කියනවා. එතකොට මේ වගේ අවස්ථාවකදී සංඛ්‍යා රටාව පොඩ්ඩක් ලියා ගන්න. එතකොට මේ අවස්ථාවේදී මේකෙදි මිලියන කියන එක දූල පුතාලා පස්සේ උත්තරයට ගන්න පුළුවන්. අපි මිලියන කියන එක නැතුව දෙකේ සංඛ්‍යා රටාවක් විදිහට මේක ලියමුනේ. හරිද? හරි. හරි සර්. එහෙම හොඳට මතක තියාගන්න. එහෙම ලියලා උත්තරේට දෙකේ සංඛ්‍යා රටාවේ අගයක් ලියන්න එපා. ඒක වැරදි. ඒක නිසා මිලියන අනිවාර්යයෙන්ම ලියන්න ඕන. අපි මේකෙදි පටන් ගන්න කීයද? මිලියන 2කින්. එතකොට අපි දෙකේ විදිහට ලිව්වා. හරිද? හරි සර්. එතකොට ඔව් සර්. අවුරුදු 2 මිලියන 2ක ජනගහනයක් ඇති රටක සෑම අවුරුදු 25කදීම ජනගහනය මිලියන 2 බැගින් වැඩි වෙනවා. එතකොට
අවුරුදු 200කදී එම රටේ ජනගහනය මේ 200 හින්දා හදාන්න පුළුවන්. ඒ වුණාට අපි මේකේ සාධාරණ පදය මුල් පදය අනිවාර්යෙන් ලියන්න ඕනේ. එතකොට මේක චුට්ටක් ඉන්න. එතකොට මේකෙදි සෑම අවුරුදු 25කදීම ජනගහනය 2 මිලියන 2 බැගින් වැඩි වෙනවා. එතකොට දෙකෙන් පටන්ගෙන එතකොට දෙකේ ගුණාකාරය එන්නේ. එතකොට මේ අවුරුදු අනිවාර්යයෙන්ම අවුරුදු ගාන සම්බන්ධ කරගන්න ඕනේ. ඒකයි මේකෙදි මේ පොඩ්ඩක් ඒක මම හිතුවේ ඇත්තටම මේ දෙකේ ගුණාකාර 2 4 එහෙම 6 8 කියන මේ ආකාරයට එන්නේ දෙකේ ගුණාකාර. එතකොට දෙගුණයක් වෙන්නේ. එතකොට අවුරුදු 25කදී එතකොට 25 සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට excuse me ඔව් සර් මට ගාන හදන තැන සර් පැහැදිලි නෑ. මේ 8 වෙනි ගාන හදන්නේ මම චුට්ටක් ඉන්න. මම තාම හදන්න ගත්තේ නෑ ගාන. මම මෙතන නිකන් ලිව්වේ චුට්ටක් ඉන්න. තාම හදන්න ගත්තේ නැහැ. එතකොට මිලියන චුට්ටක් ඉන්න මේක මිලියන 16යි. ඔව් ඒක හදන්න පුළුවන් එහෙම පුතා. මේකෙදි එහෙම මෙතන 4යි 8යි 8 ඒව දෙකක් කියන්නේ 16යි. එහෙම හදන්න පුළුවන් ඇත්තටම 16ද 18ද කියන එක 16 වෙන්නේ නැති. ඒක හදන්න පුළුවන්. 225න් බෙදුවාම 8යි සර්. ඒක තමයි. එතකොට සෑම 28යිනේ. එතකොට මේ 16 වෙන්නේ. ඒක හරි. නමුත් මේකට සමීකරණයක් එහෙම හදන්න පුළුවන් ඇත්තටම. ඒක හරි. උත්තරේ හරි ඇත්තටම මිලියන 16 කියන එක. නමුත් මේකට සමීකරණයක් ලියන්න ඕන. ලියන්න පුළුවන්ද කියන එක මේකෙදි මම බැලුවේ. එතකොට මේකෙදි 16 වෙනි පදේ කියලා එක තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට අවුරුදු 25කදී සෑම අවුරුදු 25කදීම එතකොට 1 2 එතකොට මේකෙදි මම ඉස්සෙල්ලා ලියන්නම් මේ අවස්ථාව. එතකොට මේ අවස්ථාව අපි ඉස්සෙල්ලා ගන්න උත්තරේ ගන්න පුළුවන්. මොකද ඒ පොඩි සංඛ්‍යාවක් හින්දා. නමුත් ඒක කොහොමද ඒක ලියන්නේ කියන එක පොඩ්ඩක් අපි බලන්න ඕනේ. මොකද 225 සම්බන්ධ වෙන නිසා. එතකොට මේක ලියන්න පුළුවන්. 2 තමයි පළවෙනි මුලින්ම තියෙන්නේ. ඊළඟට තියෙන්නේ 4යි අවුරුදු 25කදී. ඊළඟට 6යි අවුරුදු 50කදී. 8යි අවුරුදු 75දී. 10යි අවුරුදු 100දී. එතකොට අවුරුදු 125දී 125යි 12යි 150දී 14යි 175දී 16යි 118යි මිලියන 18ක් වෙන්න ඕන. හරිද? මිලියන 16 නෙවෙයිද? ඒ 16 ඉන්නේ පුතා. ඒ පරතරය 16යි. පරතරය 16යි මුල් එක එකතු වෙනවා. ඒක නිසා 18ක් වෙන්න ඕන. ඒකයි මම ඇහුවේ අතරම ඉස්සෙල්ලා. හරි සර්. ඈ? හරි. ඒ කියන්නේ මේ කියන්නේ මෙතන 25 ඒවා මෙතන පරතර 16ක් තියෙන්නේ නේ. සර්. ඒ කියන්නේ මුල් අගය නැතුව කල්පනා කරොත් හරි 16යි.
තමයි එකතු කරේ. ඈ මුලාගේ නැතුව තමයි සර් එකතු කළේ. ඒක තමයි. එතකොට මිලියන 2ක් තියෙනකොට මිලියන 2 ගණනයක් ඇති රටක කියනකොට දක්වලා තියෙනකොට මිලියන 2ක් වෙනකොට 18ක් වෙන්න ඕන. නමුත් මේක අපිට සමීකරණයක් ලියන්න පුළුවන් වෙන්න ඕන. මේකෙදි මේ අවුරුද්ද දැම්මහම එතකොට මේ අවශ්‍ය ඒ ජනගහනය ලැබෙන්න විදිහට සමීකරණයක් අපිට ලියන්න පුළුවන්. එතකොට අපි මේක ලිව්වොත් එහෙම එතකොට මේකෙදි ලිව්වොත් ඒක සමීකරණය එතකොට ජනගහනය අපිට ලැබෙන්නේ එතකොට ජනගහනය අවුරුද්ද දැම්මහම එතකොට ජනගහනය කියන එක අපිට ලැබෙන්න ඕන. එතකොට පොදු අන්තරය වෙන්නේ කීයද? ජනගහනය එතකොට අපිට අවුරුද්ද දැම්මහම එතකොට අවුරුද්ද දැම්මහම එතකොට ජනගහනය ලැබෙන විදිහට අපි මේක සමීකරණය ලියන්න ගියොත් එහෙම අවුරුදු 25කට මිලියන 2යිනේ. මිලියන 2යි චුට්ටක් ඊට මම එක හදන්නේ බලන්නේ. එතකොට එක අවුරුද්දකට කීයද? 2 බෙදීම 25යි මිලියන. එතකොට එක අවුරුද්දකට 2 බෙදීම 25යි. ඒක නිසා මේ අවස්ථාවේදී අපි මේක සමීකරණය ලියන්න බලන්නේ දූල පුතාලට මම හිතන්නේ මේක සමීකරණයකින් හදන්න නෙවෙයි දීලා තියෙන්නේ. ඒක නිසා මේකෙදි පොදු අන්තරය වෙන්නේ 2 බෙදීම 25යි. එතකොට පොදු අන්තරේ වාරයක් n කියන එක. එතකොට 2 බෙදීම 25යි n කියන එක එකතු කිරීම a කියන එක සමාන වෙනෝ ජනගහනයට. එතකොට මේ අවස්ථාවේදී අපි n කියන එක නෙවෙයි ඇත්තටම තියෙන්නේ. n කියන එක බිඳුව ඇත්තටම මේ තියෙන. එතකොට මුල්ම අවස්ථාව එතකොට මේ 200 කියන එක එතකොට n 2 කියන එක. මේ ආකාරයට තමයි සූත්‍රය එන්න ඕන ඇත්තටම. හරිද ඒක? හරි සර් හරි. ඒ කියන්නේ අවුරුද්දකට වැඩි වෙන ජනගහනය මෙතන ලිව්වේ. එතකොට මිලියන 2ක් වැඩි වෙන්න අවුරුදු 25ක් යනෝනේ. එතකොට අවුරුදු එතකොට අවුරුදු 25ක් යනවා මිලියන 2ක් වැඩි වෙන්න. එතකොට ඒ වගේ එතකොට n කියන්නේ එතකොට අවුරුදු ගාන කියලා මෙතන දැම්මේ. එතකොට මේකෙදි මේකට මුලින්ම පටන් ගන්න දෙකෙන්. එතකොට ඒ කියන්නේ n සමානයි බිඳුව කියන අවස්ථාවක්. ඇත්තට මේ කතා කරන්නේ ඇත්තට මෙතන n සමානයි බිඳුව කියන අවස්ථාව තමයි මිලියන 2 කියන අවස්ථාව ඇත්තටම. ඒක නිසා මේක ඇත්තටම මේ ගාන දීලා තියෙන්නේ මේ වගේ සමීකරණයක් හදලා මේව කරන්න නෙවෙයි. ඇත්තටම මේ ගාන දීලා තියෙන්නේ මේ අදුල මම කලින් ලිව්වා වගේ ලියලා බලන්න තමයි දීලා තියෙන්නේ ඇත්තටම. නමුත් මේක ඒ ගාන මේ වගේට හදන්න ගියොත් ඒක ටිකක් අදුල පුතාලට විසඳන්න බැරි වෙයි ඇත්තටම. එතකොට මේ අවස්ථාවේදී n සමානයි කීයද? 200 විතර කියලා දාලා 2 බෙදීම 25 වැඩි කිරීම 200 එකතු කිරීම 2. එතකොට මේකෙන් බෙදුවාම කීයද? 8ක් වෙනවා. 8 වරක් 2 16යි 2යි 18ක් වෙනවා. එතකොට උත්තරේ එනවා ඇත්තටම මේක දූල පුතාලට සුළු කරන්න බෑ ඇත්තටම මේ වගේ ගානක්. එතකොට මේක හිතලා තියෙන්න විදිය එතකොට මේ ගාන දීපු විදිය ඇත්තටම මොකක් හරි අඩුවක් තියෙනවා ඇත්තටම. ඒක මොකද මම එහෙම කියන්න හැදුවේ ඇත්තටම මේ මෙතෙක් වෙලා අපි ගණන් හැදුවේ ඇත්තටම n සමාන 1 විට 2 වෙන්න ඕන මේක. ඒ වගේම පොදු අන්තරය 2 වෙන්න ඕන. එතකොට අවුරුදු ඒ කියන්නේ මුල් අවුරුද්දේ 2 වෙලා ඊට පස්සේ අවුරුදු 25න් 5ට දෙගුණේ වෙනවා නම් හරි. නමුත් මේකෙදි බිඳුව තමයි n සමානයි බිඳුව තමයි මෙතන 2 වෙන්නේ. හරිද මං කියන එක? ඔව් සර්. ඒ කියන්නේ
පළවෙනි අවුරුද්දේ නෙවෙයි මේ මිලියන 2ක් වෙන්නේ. මේක පටන් ගන්නකොට. හරි ඒක නිසා මේක ලියලා තමයි හදන්න වෙන්නේ. ඇත්තටම මේ සංඛ්‍යා රටාව කියන එකෙන් මේක හදන්න බෑ ඇත්තටම. ඒ කියන්නේ මෙතන මේ අවස්ථාවේදී මේකෙදි මේ කියන්නේ මෙහෙම n1 2 3 4 එහෙම අපි ඉගෙන ගත්තු එක භාවිතා කරන්න බෑ ඇත්තටම මේකෙදි. එහෙම භාවිතා කරොත් 16 තමයි අපිට ලැබෙන්නේ ඇත්තටම උත්තරේ. දෙක මේක 1 2 3 4 5 6 7 8 එතකොට මේකෙන් ඇත්තටම මෙහෙම මේ ආකාරයට හදන එක හොඳ වෙයි. මේකෙදි ඇත්තටම සමීකරණයක් ලියලා අපිට පොදු අන්තරය මේකයි ඒකේ මුල් පදේ මේකයි කියලා සමීකරණයක් ලියන්න ගියොත් එක ඇත්තටම ඒක අපහසු දෙයක් ඇත්තටම. ඒක නිසා දුල පුතාලා මේ ආකාරයට හදන්න එක ලේසි වෙයි. හරිද? මේ ගාන එක්තරාම හිතන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මේ වගේ ගානක් විභාගයට දෙන කන්නේ ඇත්තටම ඒක ඇත්තටම ඒක මොකක් හරි මේ අඩුපාඩුවක් තියෙනවා. මම පොඩ්ඩක් ආපහු ඒක බලන්නම්. ඇත්තටම මේ ගාන හරිද දුර පුතාලා? මේ උත්තරේ හරි මේකෙදි අපි මේ ආකාරයට සමීකරණයක් ලියන්න බෑ ඇත්තටම දුර පුතාලාට 8 ශ්‍රේණියේදී ඇත්තටම මේ ආකාරයට සමීකරණයක් ලියුවොත් මේක හදන්න පුළුවන්. නමුත් ඒක 8 ශ්‍රේණියේ ළමයට එහෙම සමීකරණ ලියන්න බෑ ඇත්තටම. ඒක නිසා අපි මේක වෙන ක්‍රමයක් තියෙන්න ඕන හදන්න. ඇත්තට මේ ගාන එක්කෝ අපිට ඒක පේන්නේ නැතුව ඇති. එහෙම නැත්නම් ගානේ මොකක් හරි අඩුවක් ඇති. දෙකෙන් එකක් තියෙන්නේ. අපි ඒක පොඩ්ඩක් බලමු ඊළඟ දවසේ. හරිද? හරි සර්. ඕකේ. මේකේ අපි එහෙනම් මෙතනින් අදට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දුර පුතාලට සුබ රාත්‍රියක්. හරි දුර පුතාලා පුළුවන් නම් මේ 8 වෙනි ගාන පොඩ්ඩක් ලොකුවට කල්පනා කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඒක අපි මෙතෙක් ඉගෙන ගත්ත විදියට එම මම හිතන්නේ ඇත්තටම මේකේ මුල් පදය 2 කියලා අරගෙන මේ පොදු මේකෙදි අවුරුදු 25 ඒවා 25 මෙතන 25 මෙතන 25 කියන්නේ මේ ගුණාකාර 8ක් තියෙයි කියන එක තමයි මෙතන හිතලා තියෙන්නේ. ඇත්තට එහෙම ලියලා හදන්න පුළුවන්. ඇත්තට මෙහෙම තමයි හදලා ඇත්තේ මේක. මුලින්ම 2 කියන ආකාරගෙන මෙතන එතකොට මේක දෙකක් මේක පළවෙනි පදය 25 වෙනකොට දෙවෙනි පදය ඊළඟට ආපහු 25ක් ගියාම තුන්වෙනි පදය ආපහු 25ක් ගියාම හතරවෙනි පදය කියන එහෙම අරගෙන තියෙන්නේ මේක මට පේන විදියට. එතකොට එහෙම අරගෙන තියෙන්නේ. එතකොට මේකෙදි එහෙම ගත්තොත් ලියන්න පුළුවන් ඇත්තටම සංඛ්‍යා රටාවක් විදියට එහෙම අරන් ඇත්තේ. එහෙම දුර පුතාලා පොඩ්ඩක් ඒක ලොකුවට කල්පනා කරන්න යන්න එපා. ඒක ඇත්තටම අපි කලින් මේක 8 වෙනි ගාන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. අනිත් ගණන් ටික හදලා බලන්න ආපහු පාරක්. අපි මෙතනින් පාඩම අවසන් කරනවා. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක් සර්. ඕකේ සුබ රාත්‍රියක්. සර්.